ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ විශ්වසනීය පුවත් කාටත් කලින් රටට තියෙන ස්වාධීන රූපాయని සවස 6:30 ප්‍රධාන ප්‍රතිකාශය සමගයි ආදත් එකතු වෙන්නේ. අදත් මුලින්ම අවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනපති මැදිහත් වෙයි. විදුලි අර්බුදයක් නිම වෙයි. එන්නත සම්පූර්ණ වෙන්නේ බූස්ටරෙත් විදගත්තොත් විතරයි. ඇමති කෙහෙලිය කියයි. 16ත් 19ත් අතර දරුවන්ට දෙවන මාත්‍රාවත් විදීම ආරම්භේ. චම්පිකගේ එන්නත් බොරුව රාජ්‍ය ඇමති චන්න රටටම හෙළි කරයි. ගාල්ල මුහුදේදී හෙරොයින් කිලෝ 300ක් නාවික හමුදා දැලේ. පාකිස්තානයට වැඩපු මුරුත්තෙට්ටුවේ හිමි පුරාවිද්‍යා අවසරයකුත් අරගෙනම වඩි. යුක්රේන රුසියා අර්බුදය දිනෙන් දිනම උග්‍ර අතට. දේශීය පුවතම යමු ලංකා. අද සිට විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පැවති සාකච්ඡාවේදී තීරණය වූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. මෙරට මුහුදු සීමාවේ ඇති ඉන්ධන නෞකා දෙකක් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබා දීමටද ජනාධිපතිතුමා එහිදී මහ බැංකුව අධිපතිවරයාට උපදෙස් දී තිබෙනවා. මේ අතර විදුලි බල මණ්ඩලයේ khanija තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 93ක මුදල නිදහස් කරන ලෙසද ජනාධිපතිතුමා භාණ්ඩාගාරයට අද උපදෙස් ලබා දුන්නා. දැවිතෙල් තුග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පසුගිය 22 වෙනිදා සපුකස්කන්ධ බලාකාරය සම්පූර්ණයෙන්ම අක්‍රිය වුණා. මේ නිසා ජාතික විදුලි බල පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව මෙගවොට් 108ක්. මේ අතර තාප බලාකාරවල දැවිතෙල් අවසන් වීම නිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගවොට් 183ක ධාරිතාවක් අහිමි වීමේ අවදානමක්ද මතුව තිබුණා. මේ අතර අලුත් වැඩියා කෙරෙන නොරෙච්චුලේ බලාකාරයේ 3 වෙනි ඒකකෙන් විදුලිය මෙගවොට් 300ක ධාරිතාවක් ලබන 28 වනදා සිට ජාතික පද්ධතියට එක් කිරීමට හැකි බවයි විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ. එහෙත් එය ලබන 30 වනදා දක්වා කල් යන බවට විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළා. මෙවන් පසුබිමක් යටතේ අද සිට විදුලි කප්පාදුවක් සඳහා වන යෝජනා මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කෙරුණේ. ඒ අනුව අදියර 4ක් යටතේ පැය 2කට ආසන්න කාලයක් විදුලි කප්පාදුවක් සඳහා යෝජනා වී තිබුණා. කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ විදුලිය කැපීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. විදුලිය කපනවා නම් ඒට සදා අවසර දීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවට. දැන් මේ ට්‍රේඩ් යුනියන් එකෙන් තමයි තීරණය කරන්නේ කවුද කපන්නේ කීයද කපන්නේ කියන. ඒක සම්පූර්ණ වැරදි දෙයක්. වෘත්තීය සමිති වලට කිසිම අයිතියක් නැහැ. ලංකාවේ විදුලිය කප්පාදුව ගැන කතා කිරීම. අද දිනේදී ලංකා විදුලි බල මණ්ඩලයෙන් මගින් අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. දෛනික විදුලි කප්පාදුවකට යෑමට අවශ්‍ය වන බව පව කපන්න ඉල්ලීම ලැබිලා තියෙන අතර වාරයේ ඒ අවශ්‍ය තෙල් හා ඉන්ධන ලබා දීමට එකඟ වෙලා තියෙනවා කියලා. ඒ අනුව මට බොහෝම විශ්වාසයි අපිට මේ වගේ ලොකු පව කට් එකකට ඉදිරි අනාගතයේදී යන්න වෙන්නේ නැහැ. මේ අතර විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ ගාමිණී ලොකුගේ උදේ ගම්මන්පිල යන අමාත්‍යවරුන්ද මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද සාකච්ඡාවට එක් වුණා. ජනාධිපතිතුමා කිව්වා විදුලිය විසන්ධි නොකර යන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න කියලා. ඒ කියන්නේ අද හවස කරන් කපන්නේ නැහැ කියන එකනේ. කපන්නේ නැහැ. ඔබතුමා වගකීමෙන් නේද කියන්නේ? මේ කිව්වේ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා ගත්ත තීන්දුව. යම්කිසි කුමන්ත්‍රණකාරී දෙයක් සිදු වෙනවා කියලා ඔබතුමා විශ්වාස කරනවා. සමහර උදවියට ඕන කරනවා විදුලිය දෙන්න බෑ කියලා පුද්ගලික තාපකලාරුවේ විදුලිය ගන්න. මාපියාවක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් කිව්වේ ඒ කාලෙත් මාපියාවක් තිබුණාට බේර ගන්න බැරි වුණා කියලා. අපි බලනවා ඒවා නිරවුල් කරගන්න. අපි පෙන්නලා දුන්නා පෞගිය වතාවේ විදුලි බල මණ්ඩලය කිව්වේ 22 වෙනිදා වෙනකම් පමණයි දැවිතෙල් අවශ්‍ය කියලා. දැන් ඒ 30 වෙනිදා දක්වා ඉල්ලනවා. එතකොට අපි ඒට විසඳුමක් විදියට අද මුහුද මැද තිබුණු ඩීසල් නැව අපිට බාලා දුන්නොත් අපි ඩීසල් සහ දැවිතෙල් වලින් දෙකෙන්ම විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන් වෙස්කෝස් විදුලි බලාගාරයට දැවිතෙල් වෙනුවට ඩීසල් ලබා දීලා ඒතර සපුගස්කන්ධය දැන්ට නතර කරලා තියෙන දැවිතෙල්
විදුලි බලාගාරයට දැවිතෙල් ලබා දීමට අපි එකඟතාවය පළ කරා. ඒ අනුව මහ බැංකුව අධිපතිතුමාට වහම මේ ඩීසල් නැව නිදහස් කරලා දෙන්න කිව්වා. දැනට මුහුද මැද තියෙන නැව් දෙකට අවශ්‍ය කරන ඩොලර් ලබා දීමට මහ බැංකුවේ අධිපතිතුමා එකඟතාවය පළ කරා. මේ මාසේ 30 වෙනිදා සපුගස්කන්ධ විදුලි බලාගාරයේ වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම අපි පෙන්නලා දුන්නා අපිට දැනට රුපියල් බිලියන 93ක් විදුලි බල ක්ෂේත්‍රයෙන් ණයයි කියලා. ඒතර ජනාධිපතිතුමා ඒ ණය ටික ගෙවන්න විදුලි බල මණ්ඩලයට අවශ්‍ය මුදල් නිදහස් කරන්න භාණ්ඩාගාරයට උපදෙස් දුන්නා. ඉදිරියේදී විදුලි බල මණ්ඩලයට ඩීසල් සහ දැවිතෙල් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යතුමා මේ වන විට ඉන්දියාවෙන් ණය පාසුකම් ලබා ගන්න සාකච්ඡා කරනවා. ඔවුන්ට ඍජුව දැවිතෙල් සහ ඩීසල් ආනයනය කිරීමට එකඟතාවය අපි විසින් ලබා දුන්නා. එතකොට ඩොලර් දෙන්න ඔබතුමා පොරොන්දු වුණාද? ඩොලර් දෙනවා ඕනේ විතර. ගැටලුව විසඳලා තියෙන්නේ. ඉතින් ඒක ගැටලුවක් නැහැ. සාකච්ඡාව සාර්ථක මහ බැංකුව අධිපතිතුමා. සාර්ථකයි. මේ අතර ඉන්ධන ලැබීමෙන් පසු විදුලි බලාකාර ක්‍රියාත්මක කිරීම පිළිබඳ විදුලි බල මණ්ඩලයේ වැඩබලන සමනධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා මහතාද අදහස් පළ කළා. දැනට අපි සතුව තියෙන සියලුම තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන අපිට ලැබෙනවා නම් කප්පාදුවකින් තොරව, හැබැයි කප්පාදුවකින් තොරව කරුවට ඒක බොහොම අවදානම් තත්ත්වයක් තියෙන්නේ. මොකද අපිට අමතර බලාගාර අමතර උත්පාදන ශක්තියක් කිසිම දෙයක් නැහැ. එතකොට ඔය දවසේ වැලිම ඉල්ලුම තියෙන වෙලාවේ යම් හේකින් පොඩි බලාගාරයක් හරි බෙද වැටුනොත් ඒ ධාරිතාව ගන්න වෙන බලාගාරයක් නැහැ අපිට. දැන් අපේ තියෙන ඔක්කොම තාප බලාගාර ක්‍රියාත්මක කරත් නොරොච්චෝලේ පද්ධතිය එකතු වුණාම යම් කිසි වෙනසක් වෙයි. එහෙම නැත්නම් අපි කරන්නේ අර තියෙන හිලව්වට අපි ජල විදුලියෙන් ඒක ගන්නවා. එතකොට අනිවාර්යයෙන්ම අපි කලින් සැලසුම් කළාට වඩා ශීඝ්‍ර වේගයකින් ජලාශවල ජලය අඩු වෙනවා. දිගට මේ තත්ත්වයේ ගියොත් يعني ජල විදුලිය උත්පාදනය කිරීමේ ගැටලුවක් ඇති වෙනවා. කොරෝනා මර්ධන එන්නත් තුනම ලබා ගැනීම පූර්ණ එන්නත්කරණ ලෙස හැඳින්වීමට මෙන්ම ඊට අදාළ ගැසට් නිවේදන නිකුත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය කේලි රමුක්කැල මහතා අද ප්‍රකාශ කළා. මේ අතර වයස අවුරුදු 16ක් 19ක් අතර පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරුණා. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මාත්‍රා තුනම ලබාගත යුතු බවට වන ගැසට් නිවේදනය නිකුත් කරන බවයි. එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කර ලබන 29 වනදාට වසරක් සපිරෙනවා. ඒ වෙනුවෙන් රෝහල් මෙන්ම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අතර වයස අවුරුදු 16ත් 19ත් අතර පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ අනුව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පිළියන්දල වැවල ආනන්ද සමරකෝන් විද්‍යාලයේදී එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. අපේ දරුවන් සියලු දෙනාම අද ඉතාම සාර්ථකව මේ වැඩසටහනට සම්බන්ධ වුණා. මේ තමයි අපේ අනාගතය ආරක්ෂා කර ගැනීමට තියෙන හොඳම ක්‍රියාදාමය. විශේෂයෙන් රජයටත් ස්තුතිවන්ත වෙනවා මේ ක්‍රියාදාමයේ සිදු කිරීම සම්බන්ධව. බූස්ටර් එන්නත ලබා ගැනීමේ යම් උනන්දුවක් පවතින අතර ප්‍රමාණවත් පරිදි එන්නත් රට තුළ ඇති බවයි සෞඛ්‍යාංශ සඳහන් කරන්නේ. අවුරුදු 20ට වැඩි සියලු ශ්‍රී ලාංකිකයන්ට බූස්ටර් එන්නත ලබා දීම සඳහාත් අවුරුදු 16-19 කාණ්ඩයට පළවෙනි සහ දෙවෙනි එන්නත ලබා දීමටත් අවුරුදු 12-15 කණ්ඩායමට පළවෙනි එන්නත ලබා දීමටත් ප්‍රමාණවත් පරිදි ෆයිසර් එන්නත් අප සතුව තියෙනවා. දැනට තියෙන තත්ත්වය හැටියට අපිට ෆයිසර් හෝ වෙනත් එන්නතක් ලංකාවට ආනයනය කිරීමේ අවශ්‍යතාවක් මතුවෙන්නේ නැහැ. ප්‍රමාණවත් පරිදි එන්නත් ඔක අප තහවුරු කරගෙන තියෙනවා. 23 වෙනිදා අවසන් වන විට බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 4,99,430යි. මේ එන්න බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරීම වැඩි වෙන අවස්ථාවේ වුවත් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද ඔබට රෝහල්ගත වීමේ අවශ්‍යතාවය, දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබ ගැනීමේ අවශ්‍යතාවය හෝ ඔක්සිජන් ප්‍රතිකාර ලබා ගැනීමේ අවශ්‍යතාවය අවම කර ගැනීමට, රෝහල්ගත වීම අවම කර ගැනීමට ඇති හොඳම මාර්ගය බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමයි. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 6,01,886ක්. නිවෙස්වල සහ රෝහල්වල 10,473 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. මේ වන විට සුව ලබා ඇති සංඛ්‍යාව 5,76,114ක් බවයි සෞඛ්‍යාංශ තහවුරු කරන්නේ. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,299ක්. මෙරට කොවිඩ් එනත්කරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණෝක මහතා සිදු කළ ප්‍රකාශය අසත්‍ය බව අද හෙළි කෙරුණා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙම හෙළිතරව්ව සිදු කළා. 43 සේනාංකයේ රැස්වීමකදී මෙන්න මේ ආකාරයේ ප්‍රකාශයක් කරනවා පාට්ලි චම්පික රණෝක මැතිතුමා. 20 නොවැම්බර් මාසයේ ඉන්දුනීසියාවට ගියේ $1.6ට
ඇස්ට්‍රාසෙනකා එන්නත අපේ රටට ගෙනාවේ 16ට. ඒක තමයි මේ රට ඇතුලේ මේ සිදු කරපු එන්නත් වංචාව මිට්ටෝරුනේ. සංඛ්‍යාලේඛන ගැන ඉතාම උනන්දුවෙන් කටයුතු කරන චම්පික රණවක මැතිතුමා වගේ කෙනෙක්ගෙන් මේ ආකාරයේ වරදක් සිදුවීම පිළිගන්න බෑ. මොකද ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලෝකෙ මුලින්ම ලබා දෙන්න ආරම්භ කරේ 2021 ජනවාරි මාසේ 4 වෙනිදා. ඉන්දියාවේ දුන්නේ 2021 ජනවාරි මාසේ 19 වෙනිදා. ඊට දවස් 10කට පස්සේ අපි ශ්‍රී ලංකාවේ දුන්නා 2021 ජනවාරි මාසේ 29 වෙනිදා. ඉන්දුනීසියාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් පළවෙනි වතාවට ලබා දීලා තියෙන්නේ 2021 මාර්තු මාසේ. ඉන්දුනීසියාවේ එන්නත් කරණය පිළිබඳව භාරව කටයුතු කරන ප්‍රධානම වෛද්‍ය විශේෂඥවරයා ලංකාවේ කෙනෙක් ශ්‍රී ලාංකිකයෙක් කතා කරලා ඇහුවා මේ සම්බන්ධයෙන් ඇත්තද ඩොලර් 1.6කට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ඉන්දුනීසියාවට ලැබුණද කියලා. මුළුමනින්ම මේක ප්‍රතික්ෂේප කරා. ඉන්දුනීසියාවට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලැබිලා තියෙන්නේ කොවැක්ස් වැඩසටහන හරහා පරිත්‍යාගයක් මිසක මිලදී ගැනීමක් කරලා නැහැ කියලා. ඒ වගේම චම්පික රණවක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කිව්වා ශ්‍රී ලංකාව ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලදී ගත්තේ ඩොලර් 16කට කියලා. ටොම්පචයක් අප මිලදී ගත්තේ කැබිනට් අනුමැතිය සහිතව තමයි ඇමරිකානු ඩොලර් 5.25කට. ඒක නිසා අපි ඉල්ලනවා එතුමාට තොරතුරු දෙන අයට ඊට පස්සේ පරිස්සමෙන් හොයලා බලලා තොරතුරු දෙනවා නම් හොඳයි කියන එකයි අපේ අදහස. අප මේ පිළිබඳව කළ සොයාබැලීමකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඉන්දුනීසියාව වෙත ලබා දීම සම්බන්ධයෙන් සඳහන් කර තිබුණා. එහිදීට සඳහන්ව තිබුණේ 2021 වර්ෂයේ මාර්තු මාස 8 වනදා මිලියන 11ක මාත්‍රා තුකයක් කොවැක්ස් පහසුකම යටතේ ඉන්දුනීසියාව වෙත පරිත්‍යාග කළ බවයි. හෙරොයින් කිලෝ 300ක් සමග යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී අද අත්අඩංගුවට ගැනුණා. සැකරුවන් සහ මේ යාත්‍රාව හෙට උදෑසන ගොඩබිම් රැගෙනීමටයි නියමිත. පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. රාජ්‍ය බුද්ධ්‍යංශය සහ නාවික හමුදාව එක්වයි වැටලීම සිදු කළේ. එහිදී හෙරොයින් කිලෝ 300ක් සමග සැකකරුවන් 6 දෙනෙකුද අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් සහ යාත්‍රාව හෙට උදෑසන ගොඩබිමට රැගෙන එන බවයි පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය ප්‍රකාශ කළේ. විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා රචනා කළ ග්‍රන්ථයේ පළමු පිටපත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිරිනැමුණා. හිටපු හමුදාපතිවරයෙකු වන විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා රචනා කළ The Conflict That Eluded Peace ග්‍රන්ථයේ පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිරිනැමීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. කෝට්ටේගොඩ මහතාගේ වසර 36ක හමුදා ජීවිතය අත්දැකීම් පාදක කර ගනිමින් මේ රචනා කර තිබෙනවා. පාබල රෙජිමේන්තුවක මේජර්වරයෙකුගේ සිට හමුදාපතිවරයෙකු ලෙස විශ්‍රාම යන තෙක් යුද්ධයට සක්‍රියව දායක වෙමින් ලැබූ ජයග්‍රහණ මෙන්ම පසුබෑම් පිළිබඳ තුලනාත්මක විග්‍රහයක් ග්‍රන්ථය තුලින් ඉදිරිපත් කෙරෙන බවයි කෝට්ටේගොඩ මහතා ප්‍රකාශ කළේ. හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාට එරෙහි නඩු විභාගය අත්හිටවන ලෙස ඉල්ලා ගුණ කර ඇති ප්‍රතිශෝධන පෙත්සමේ වැඩිදුර කරුණු තහවුරු කිරීම පෙබරවාරි 21 වෙනිදා සිදු කිරීමට අභයාචනාධිකරණය දින නියම කළා. මේ අතර තරුණියෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට දින නියම කිරීමද අද සිදු වුණා. 2016 වසරේදී අපරීක්ෂාකාරී ලෙස රුය පදවා තරුණයෙකු බරපතල අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි වසන් කිරීම හා සාක්ෂි ගෙතූ බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩු විභාගය අත්හිටවන්නයි ඉල්ලා හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම වැඩිදුර විභාගය සඳහා පෙබරවාරි 21 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. මේනකා විජේසුන්දර හා එස් කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවේ. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් නඩුව වෙනත් දිනයක කැඳවන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා ඉල්ලා සිටියා. ඒ අනුවයි වැඩිදුර කරුණු සලකා බැලීම පෙබරවාරි 21 සහ 22 යන දිනවල සිදු කිරීමට අධිකරණය නියම කළේ. 2015 වසරේදී තරුණයෙකු පැහැරගෙන ගොස් අයිතු ලෙස සිරකර තබා පහර දීම් ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නඩුව මැයි 23 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය අද තීරණය කළා. 2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමුටුකුර ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර නැමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගිය බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.
අධිකරණයට අපහාස කළේ යයි චෝදනාව මත දැනට සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබූ දෙවන පැමිණිල්ල මාර්තු 9 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරේරාජා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයාට බන්ධනාගාරය තුලදී මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යයන කටයුතු වල නිරත වීමට අවස්ථාව සැලසී ඇති බව සඳහන් කළා. පාකිස්තානයේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන නැරඹීම සඳහා ශ්‍රී ලාංකිකයින්ටද අවස්ථාව උදා කර දීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට කටයුතු දා තිබෙනවා. නරහයපිට අභයාරාමාධිපති පූජ්‍ය මෘත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පාකිස්තානයේ කළ සංචාරකින් අනතුරුවයි මෙම වැඩපිළිවෙල සකස් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙන්නේ. මේ අතර අභයාරාම විහාරයේ අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. මුලින්ම අපේ දූත පිරිසක් පක්ෂලා පැත්තට ගියා. මේ සෑම දෙයක්ම තාම මැනවින් සකස් කරලා ඒ රටේ පාකිස්තාන ආණ්ඩුව ආරක්ෂා සහිතව තමයි හැම දෙයක් මෙතන තිබුණේ. අපේ ගමනේත් පරමාර්ථ වලින් අර දඹදිව මිනිස්සු යන්න වගේම ඒ ගන්ධාර දේශයේ තිබෙන පුරාවස්තුන් නැරඹීමේ බලාපොරොත්තුවක් අපේ ලංකා වාසීන්ට ඇති කරලා දෙන්න ලංකා ජනතාවට පාකිස්තානයේ බැඳ පුදා ගැනීමේ වරප්‍රසාදය ළඟදීම හිමි වෙනවා. ඒ සඳහා සදී පෑදී කටයුතු කරන්න කියන එක තමයි අපේ ජනතාවගෙන් ඉල්ලීම කරන්නේ. අගමැතිතුමා තාම හොඳ වැඩක් කියලා මේක ඉෂ්ට කරලා දෙන්න මහන්සි ගන්නවා. ගල්තොගයක් පටවාගත් ටිපරත්යන් ගමන් කරමින් තිබේදී දෙනියාය මෙදේරි පිටිය පොද්දර පාලම කඩා වැටීමට ලක් වුණා. මෙම පාලම මතින් බර වාහන ගමන් කිරීම තහනම් කර තිබූ පසුබිමකයි අද මෙම අනතුර සිදුව තිබෙන්නේ. පසුගිය වසරේ ඇති වූ ජලකෙලීමේදී පාලමේ එක් ආධාරක කණුවක් විනාශ වීමත් සමග මෙහි බර වාහන ගමන් කිරීම තහනම් කර තිබුණා. එහෙත් ගල්තොගයක් පටවගත් ටිපර් රථයක් අද දහවල් එම පාලමින් ගමන් කිරීමත් සමගයි පාලම කඩා වැටීමට ලක් වුණේ. ඒ හේතුවෙන් මෙදේරි පිට පාසලට මෙන්ම ගම්මාන කිහිපයකට ගමන් කිරීම එනහිට තිබෙනවා. අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේ කොහු කම්හලක ඇති වූ ගින්නකින් එම කම්හලට මෙන්ම අසල පිහිටි නිවසකටද හානි සිදු වුණා. කම්හලේ තිබූ වියලි කොහුවලට ගින්න ඇවිලීමත් සමග ඒ ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා. ගාල්ල මහනගර සභාවේ ගිනි නිවීම ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළා. ගිරාඳුරු කෝට්ටේ ගල්පෝරියාය කමාදංගල ප්‍රදේශයේදී මියගොස් සිටි වනාලි පැටවකුගේ සිරුරක් සොයා ගැනුණා. ගිරාඳුරු කෝට්ටේ වනජීවී නිලධාරීන් එම ස්ථානයේ පරීක්ෂා කළ අතර මරණ පරීක්ෂණය සඳහා පශු වෛද්‍යවරුන් කැඳවනු ලැබුවා. ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිදු වූ පිහි ඇනුම සිද්ධියට සම්බන්ධ තරුණයා සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එම තරුණයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැති බවයි පොලිසිය පවසන්නේ. ගාල්ල ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ විදුලි ඉංජිනේරු අංශයේ 3 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියකට තරුණයෙකු පිහි ඇනුමක් සිදු කළේ පෙරේදා දිනේදී. ඉන් තුවාල ලැබූ සිසුවිය මෙවැනි විට ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. දුවට දිගින් දිගටම තාරක සඳරුවන් කියලා පුද්ගලයෙක්ගෙන් කරදර හිරියර පැමිණෙන්න පටන් ගත්තා. ඒ සම්බන්ධව මම තනමල්ල පොලිසියට මරණ බවට තර්ජනය කිරීම සහ උසස් තාක්ෂණ ආයතනයට යන්න දෙන්නේ නැහැ. ගියොත් එතෙන්දී මරණවා කියලා කියවීම සම්බන්ධයෙන් මම පොලිසියට පැමිණිලි දැම්මලා තියෙනවා. අන්තිමට 13 වෙනිදා කැම්පස් එකට එන්න එපා මරණවා කියලා කියපු එක සම්බන්ධයෙන් පොලිසියෙන් කිව්වේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි ඒක බලා ගන්නම් කියලා. නමුත් 2022 1/21 වෙනි දින මගේ දුව විභාගෙ ලියලා කැම්පස් එකෙන් එළියට එන වෙලාවේ පිහියකින් යනලා බරපතල තුවාල සිදු කරා. ඒ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම බාර ගන්න ඕන තනමල්ල පොලිසිය විසින්. තනමල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණා නම් මේ දාපු පැමිණිලි වලට අදාළව අද මගේ දරුවට මේ වගේ අනතුරුදායක තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අදාළ සිදුවීමෙන් පසුව පිහි ඇනුම සිදු කළ තරුණයා තවත් තරුණයන් පිරිසක් සමග පිහියක් අතතිව සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. කෙසේ වෙතත් අදාළ ඡායාරූපයේ සිටි තරුණයන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ මෙම ඡායාරූපය 2018 වසරේදී සමාජ මාධ්‍යයට එක් කළ ඡායාරූපයක් බවයි. ඒ සිද්ධිය වෙලාවේ ලංකාවේ මාධ්‍ය ආයතන කිහිපයක් විසින් මගේ ෆොටෝ එකක් අරගෙන සමාජ ජාලා වලින් ඒක ප්‍රසිද්ධ කරලා තියෙනවා. මම විසින් පිහියනුම් 7ක් කරලා මගේ ක්ලාස්මේට් ගෑනු ළමෙක් ඝාතනය කරන්න හදුවා කියලා. ඒකට කිසිසේත්ම මම සම්බන්ධ නැහැ. 2018 මට මතක විදියට දෙසැම්බර් මාසේ ගත්ත ෆොටෝ එකක්. ඒ ෆොටෝ එකේ තියෙන්නේ අපි යාළුවෝ 4-5 දෙනෙක් එක්ක කොමුරු ගෙඩියක් කපලිවලා එතන ගහන ෆොටෝ එකක්.
ඡායාරූපේ අපි FB දාලා තියෙන්නේ 2018 දෙසැම්බර් 6 මේ තමයි මේ පියනෝ ලකුණු ශිෂ්‍යයාගේ පෙම්වතා මේ අපි කොමඩු කාලා ගත්තු ඡායාරූපයක් මේ 2018 මේ සිද්ධිය නිසා අපිට විශාල අගෞරවයක් වෙලා තියෙනවා මේ ගෑන් ළමයිගේ තාත්තා අපේ ගෙදර ඇවිල්ලා මට කිව්වා මේ සම්බන්ධතාවය නවත්තලා දෙන්න කියලා. ඉතින් ඒ කට්ටියන්ගේ තාත්තලාට නවත්තන්න බැරි සම්බන්ධය අපි කොහොමද නවත්තන්නේ? අවුරුදු 12ක ප්‍රේම සම්බන්ධතාවයක්. ඉතින් අපිට ඒක නවත්තලා දුන්නේ කියන තරහට තමයි මේ ෆොටෝ එක අරගෙන නිවුස් වලට දීලා තියෙන්නේ. පිහියනුම සිදු කළ තරුණයා සොයා අක්මීමන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එමෙන්ම එම තරුණයා පදිංචි මොනනාගල ප්‍රදේශයේද විමර්ශන ක්‍රියාත්මකයි. දැන් සරු පොළවක් සාරවත් අස්වැන්නක් විශේෂාංගයේ සමගින් ඔබ හමුවන්නට නිමේෂ චමත් සංකල්ප සූදානම්. සරු පොළවක් සාරවත් අස්වැන්නක් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු අංක 39 කියවෙනවා රටක ජනතාවට වසවිසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීමේ අයිතිය රජයක් මගින් තහවුරු කළ යුතුයි කියලා. මේ අයිතිය තහවුරු කිරීමේ අරමුණින් කාබනික ගොවිතැනට හුරුවීම සහ කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කළ යුතු බවත් එහි කියවෙනවා. හැබැයි රටක සිස්ටම් එකක් සම්පූර්ණයෙන්ම චේන්ජ් කරන එක හරි අමාරු වැඩක්. හැබැයි අමාරුවෙන් හරි අපි ඒ වැඩේ කරොත් අපේ රටේ අනාගතයට ඒක සුවිශාල ආයෝජනයක් වෙනවා. මේ ටික කියද්දිත් සමහරු අපිට බනිනවා ඇති. හැබැයි බනින ගමන් මේ ටිකත් බලන්න. අපි මේ ඇවිල්ලා ඉන්නේ මාකදුර තිරසර කෘෂිකර්ම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයට. හරිත කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පර්යේෂණ සිද්ධ කරන්නේ මේ ස්ථානයේ. අපේ රටේ කාබනික ගොවිතැනේ යෙදෙන ගොවීන්ට තමන් ගැටලු වලට පිළියම් හොයාගන්න මේ ස්ථානය ප්‍රයෝජනයක් බවට පත් වෙන්නේ කොහොමද? අපි දැන් සොයා බලන්නේ අන්න ඒ ගැනයි. මාකදුර තිරසර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදී විවිධාකාර කාබනික පොහොර වර්ග නිෂ්පාදනය කරන ආකාරය අපිට දකින්න හැකියාව ලැබුණා. මේ අතරින් ඇටම් පොහොර වර්ග අපිට නිවසේදීත් හදාගන්න පුළුවන්. සාමාන්‍ය ගොවි ජනතාවට තමන්ගේ වගාව පරිසර හිතකාමී ක්‍රමවේදයට ගෙන යන්න අවශ්‍ය තාක්ෂණය බොහොමයක් අපි දියුණු කරලා තියෙනවා. ඉතින් එතනදී ඔබට අවශ්‍ය ඕනෑම ගැටලුවකට අපිට කතා කරන්නත් පුළුවන්. එතෙන්ට ඇවිල්ලා බලන්න පුළුවන්. ඇත්තටම මේ හැමෝම පහුගිය කාලේ අනුගමනය කළේ රසායනික යෙදවුම් එක්කම මේ කරපු කෘෂිකර්මාන්තයක්. නමුත් මේ ස්වභාවික යෙදවුම් එක්ක අපි නිෂ්පාදනය කරගත්තු කාබනික පොහොර, දියර පොහොර වර්ග, ඊළඟ 10 අඟුරු වර්ග, ඒ වගේ දේවල් පාවිච්චි කරලා ඇත්තටම මේ ක්‍රමය අපිට සාර්ථකව කරගෙන යන්න පුළුවන්. මේක අපි සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ ඕන කෙනෙකුට මේ ක්‍රමවේදයට යන්න පුළුවන්. ඉතින් මේක ධනාත්මකව අරගෙන මොකද අපි මේක කරන්නේ අපේ අනාගත දරු පරපුර නිරෝගී කරන්න සහ අපේ පස සුවපත් කරන්න. ඉතින් මේක අභියෝගයක් වුණත් මම හිතන්නේ අභියෝග ජය ගන්න පුළුවන්. ඔබත් කැමතිද කාබනික පොහොර වර්ග නිෂ්පාදනය ගැන දැනගන්න? ඒ වගේම මේ ගැන ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවද? එහෙමනම් අනිවාර්යෙන්ම මේ දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. 031 229යි 89යි 94. මේ තියෙන්නේ කාබනික පොහොර පාවිච්චි කරලා කරපු සරුසාර ගොයමක්. ටිකක් විතර වැඩිපුර මහන්සි වුණොත් අපිට පුළුවන් අපේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කාබනික කෘෂිකර්මාන්තයට යොමු වෙන්න. අන්න එහෙම වුණොත් එදාට මෙන්න මේ වගේ බොහොම සරුසාර අනාගතයක් අපේ රටේ ගොඩනගන්න අපිට හැකියාව උදා වේවි. සරු පොළවක් සාරවත් අස්වැන්නක්. මේ වසර අවසන් වීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව අමාත්‍ය මහාචාර්ය චේල් පීරිස් මහතා ප්‍රකාශ කළා. නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයට සැලැස්මකුත් තියෙනවා, හැකියාවකුත් තියෙනවා. දැන් අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව ප්‍රකාශ කළා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට ලබා දෙනවා කියලා. වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැදුවේ 1978. ඉතින් 800 වසක් විතර ගත වෙලා තියෙනවා. ඒ කාලය තුල ශ්‍රී ලංකා සමාජය වැදගත් අයුරින් වෙනස් වෙලා තියෙනවා.
ඉතින් ඒ නිසා ඒ සඳහා දැන් විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ වැඩ කටයුතු දැන් අවසාන වෙමින් පවතී. ඒ යෝජනා විද්වත් කමිටුවෙන් ලැබුණායින් පස්සේ තියෙනවා මේ බොහොම නිශ්චිත ක්‍රියාදාමයක්. ඉන් පසුව තමයි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්පූර්ණ විවාදයක් ඒ සම්බන්ධයෙන් පැවැත්වීමට රජය අදහස් කරන්නේ. මේ වර්ෂයේ අවසානයට පෙර රට බලාපොරොත්තු වෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලබා දීමට අපි උපරිම උත්සාහය දරනවා. ඒ ක්‍රියාදාමය තුළ සේටම වඩා වැදගත් දේ මම දකින හැටියට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම. යුක්‍රේනයේ ඇමරිකා තානාපති කාර්යාලයේ සේවකයන්ගේ පවුල්වල සමාජිකින්ට යුක්‍රේනයෙන් පිටවෙන්න කියලා ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව අද දැනුම් දුන්නා. රුසියාව හා යුක්‍රේනය අතර හටගෙන ඇති මතභේදාත්මක ගැටුම් තවදුරටත් ඉහළ යාම ඊට හේතු වී තිබෙනවා. ඒ වගේම යුක්‍රේනයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවකයන්ගෙන් කොටසක් ඉවත් කරගන්නත් බ්‍රිතාන්‍ය රාජ්‍යය පියවර අරන්. යුක්‍රේනයේ ඇමරිකා තානාපති කාර්යාලයේ සේවයෙන් යුතු අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩලයට යුක්‍රේනයෙන් පිටවයන් ලෙසට ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. තවද යුක්‍රේනයේ ජීවත් වන ඇමරිකානුවන්ට තම මවුරට බලා පැමිණෙන ලෙස හා යුක්‍රේනය හා රුසියාවේ සංචාරයේ නිරත නොවන ලෙසද ඇමරිකාව තම වැසියන්ට දැනුම් දෙනවා. මේ අතර බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකයන්ට තර්ජනයක් නොමැතිවෝද යුක්‍රේනයේ තම තානාපති කාර්යාලයේ සේවකයන් කොටසක් ඉවත් කර ගැනීමට බ්‍රිතාන්‍යය මේ වන විට කටයුතු කරමින් සිටිනවා. බුර්කිනා ෆාසෝ රාජ්‍ය ජනාධිපති රොච් කබෝරි හමුදා භාරයට ගෙන ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරනවා. ජනාධිපතිවරයාගේ ආරක්ෂක පරිවාර රථවලට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති ආකාරයද මාධ්‍ය වාර්තා කළා. කෙසේ වුවද ජනාධිපතිවරයා හමුදා අත්අඩංගුවේ පසු වන බව හෝ හමුදා කුමන්ත්‍රණයක් සිදු ඇති බව ඒ රට රජය ප්‍රතික්ෂේප කරනවා. කැමරූන් රාජ්‍යයේ රාත්‍රී සමාජ ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ගින්නෙන් තවත් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. රාත්‍රී සමාජ ශාලාව තුළ භාවිත කළ ගිනි කෙලි හේතුවෙන් මෙම ගින්න හටගෙන තිබෙනවා. දැන් අවධානය ක්‍රීඩා ප්‍රවෘත්තියක් වෙත. පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ බංග්ලාදේශයේ සමග අද පැවති තරගයේ ජය ගැනීමත් සමගින් පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග මැලේසියාවේදී පැවැත්වෙනවා. එහිදී බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අද පැවති තරගයේ ලකුණු 22කින් ජය ගනිමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් සපුරා ගත්තා. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවි ලකුණු 136ක් රැස් කරගත් අතර චමරි අතපත්තු වේගවත් තිනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 48ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවි රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 114ක් පමණයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට පෙර ස්කොට්ලන්තය, කෙන්යාව හා මැලේසියාවද පරාජයට පත් කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වුවා. අද ලැබූ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජුලි 28 වෙනිදා සිට අගෝස්තු 8 වෙනිදා දක්වා එංගලන්තයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ කාන්තා ක්‍රිකට් ඉසව්වට බිකාණ්ඩේ යටතේ තරග වදිනු ඇති. ස්වාධීනෝපාරයේ සවස් 6යි ප්‍රවෘත්ති අද දවසයි. රාත්‍රී 10ට අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න.